මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉදිරිවීර ගුණසේකර. ප්‍රකාශය සංජය මදුසංක මුතුමුණි. කාබනික පොහොර භාවිතය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති බව රාජ්‍ය යලි තහවුරු කරයි. තවත් කොවිඩ් මරණ 94ක්. සමස්ත මරණ සංඛ්‍යාව 4801යි. රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම සේවාමුර ක්‍රමයට. රාජ්‍ය සේවයේ නියුතු ගැබිනි මව්වරුන්ට නිවසේ සිට සේවය කිරීමේ අවස්ථාව. පරිසරයට අහිතකර තවත් භාණ්ඩ වර්ග 8ක් තහනම්. අත්අඩංගුවටපත් ගුරු සංගම් නියෝජිතයින්ට ශරීරෑප. ලෝපුරා කොවිඩ් මරණ 42,75,000ක්. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 400 පිරිමි ධාවන සව්වේ රම් පදක්කම බහමාස් රාජ්‍යයට. විද්‍යාත්මක කරුණු මත පදනම යම් තීන්දුව එළඹියද කාබනික පොහොර භාවිතය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැතයි ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා තහවුරු කරයි. රසායනික පොහොර තහනම් ඉවත් කළ ආදයන්ෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු සඳහන් කළේ දශක ගණනාවක් රසායනික පොහොර භාවිතය යොමු විසින් රටක් කාබනික පොහොර භාවිතය යොමු කිරීමට අභියෝගාත්මක කරුණක් බවයි. එහිදී විවිධ මතවාද ඉදිරිපත් වීම සාධාරණ බව මාධ්‍ය ප්‍රශ්න විරුද්ධමින් ඔහු කිවේය. ස්වභාවික khනිජ කිලේටඩ් අංශ මාත්‍ර ශාක පෝෂක පමණක් ආනයනය කෙරෙයි. පසවජ විද්‍යාත්මක පරිපූර්ණ කිරීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා මේ මාධ්‍ය හමුවේදී පැවසිය. කාබනික පොහොර භාවිතය බොහෝ ගොවීන්ට නව අත්දැකීමකි. එම කටයුතු සතිපතා නිරීක්ෂණය කිරීමේ යාන්ත්‍රණයක් සකසා ඇත. ආනයන සීමා පනවා තිබුණද ජාතික අවශ්‍යතා මත තීන්දුව නිර්මිත සිදුවෙයි. ප්‍රතිපත්තිමය කරුණු වලින් බැහැරව කිසිවක් සිදු නොකරන බව මුදල් අමාත්‍යාංශ ලේකම් SR ආටිගල මහතා එහිදී අවධාරණය කළේය. රසායනික පොහොර සහනාධාරයට වාර්ෂිකව වැය වන මුදල රුපියල් බිලියන 50කට අධික වේ. කාබනික ගවඩ යොමුමින් අස්වැන්න අඩුව හොත් අඩුවන ආදායම ගෙවන බවට ජනාධිපතිතුමා ප්‍රකාශ කර තිබේ. ඉකුත් මෙයිම 6 වෙනිදා නිකුත් කර ඇති ගැසට් පත්‍රයට අනුව පොහොර ලෙස මෙරට ආනයනය කරන ලද HS වර්ගීකරණ සංකේතය යටතේ වූ සියලු පොහොර වර්ග ආනයන කළ නොහැකි ගණයට ඇතුළත් කර තිබේ. එම සංකේතය යටතේ සඳහන් කර ඇති භාණ්ඩ අතර රසායනික මෙන්ම ස්වභාවික අම්ද්‍රව්‍ය වලින් සමන්විත වන පොහොරද වෙයි. ලෝකේ පුරා එකී ශාක පෝෂය ප්‍රවාහනය කරන්නේ එම HS සංයෝජිත වර්ගීකරණයේ සංකේතය මගිනි. එබැවින් එම භාණ්ඩ හෝ අම්ද්‍රව්‍ය වෙන වෙනම ස්වභාවික khනිජ හා රසායන ලෙස වෙන් කිරීම ප්‍රායෝගික නොවේ. මේ පිළිබඳ ශානුබද්ධ විශේෂකින් සමගින් කළ සාකච්ඡාවේදී ඒ බව අනාවරණය වී ඇතැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් එම්.එන්. රණසිංහ මහතා පවසයි. තවත් කොවිඩ් මරණ 94ක් සෞඛ්‍ය අධ්‍යයනවලට තහවුරු කර තිබේ. ඉන් 73 දෙනෙක් වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයෝ වෙති. ඒ අනුව මෙරට තුළ සිදු වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 4821කි. තවත් ආසාදිතයෝ 2669 දෙනෙක් අද හඳුනාගත්හ. සුවය ලැබූ සංඛ්‍යාව 2,86,365කි. එන්නත් මාත්‍රා ද්විතීයම ලබාගත් පුද්ගලයින්ද කොවිඩ්-19 වෛරසය ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂණගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙයි. එබැවින් එන්නත් ද්විතීයම ලබාගත්තද සෞඛ්‍ය මාර්ගෝපද පිළිගැනීම අනිවාර්යෙන් සිදු කළ යුතු බව හෙතෙම අවධාරණය කළයි. අපි එන්නත් මාත්‍රා දෙකම ගත්තත් මේ එන්නත් කිසිම අපි රට තුල භාවිතා කරන එන්නත් පහම 100ට 100ක ආවරණයක් දෙන එන්නත් නෙමෙයි. ලෝකේ හැම එන්නත් තාම හඳුන්වා දීලා නැහැ. ඕනෑම එන්නතක 100ට ප්‍රතිශතයක් තියෙනවා ආවරණය නොවන. ඒ නිසා අපි වගකීමෙන් කටයුතු කරන්න ඕන. එන්නත් දෙකම ගත්තත් අපි ආසාදිතයෙක් බවට පත් වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ ඔබගේ ප්‍රතිශතය කොතරම් දුරට වර්ධනය වෙලාද කියලා. ඒ වගේම එක මාත්‍රාවක් ගැනීම නම් කිසිසේත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ.
එන්නත් මාත්‍රා දෙකම ගත්තත් සෞඛ්‍ය උපදෙස් පිළිනොබැත්තොත් ඔබත් අවාසනාවන්ත තත්යකට පත් වෙන්න පුළුවන් කියන එක අවධාරණය කරගන්න ඕන. මේ සෞඛ්‍ය උපදෙස් කඩකිරීම නිසා ඔබට වගේම අනිකුත් ඔබගේ ආශ්‍රිත ප්‍රජාවටත් බරපතල සෞඛ්‍ය ගැටලු නිර්මාණය වෙනවා. මේක අවසන් විය හැකි මරණයකින්. රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම සේවා මුර දෙකක් යටතේ සිදු කිරීමට තීරණය කර ඇත. ඒ සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති රැස්වීමකදී තීරණයට එන බව රාජ්‍ය අමාත්‍ය චන්ද්‍ර ජයසුමන මහතා පවසයි. රාජ්‍ය සේවයේ රාජකාරී නියුතු ගැබිනි මවුරුන්ට නිවසේ සිට සේවය කළ හැකි වන පරිදි අවස්ථාව සලසා දීමට තීරණය කර තිබේ. රාජ්‍ය සේවයේ නියුතු වයස අවුරුදු 18ත් 30ත් අතර පිරිසට කොවිඩ් ප්‍රතිසේධකරණය ලබා දීමද කටයුතු කරේ. රාජ්‍ය ආයතනවල සෞඛ්‍ය මාර්ගෝපශයාත්මක කරන ආකාර නිරීක්ෂණාද පළදාරියෙකු බැගින් පත් කරන බව රාජ්‍ය ඇමතිවරයා පවසයි. මෙවන වෙනස්කම් අදාළ චක්‍රලේඛ රාජ්‍ය පරිමාණ අත්‍යවශ්‍යයේ ලේකම්වරයා විසින් නිකුත් කිරීමට නියමිතයි. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ උදව්පායදාරන් 60,000කට කියා ලබා දීමට වත්මන් රජය සමත් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී අද කීවේය. ගුරුවරුන්ගේ ඉල්ලීම් දිනා දීමට ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන් කැපවී ක්‍රියා කරන බවද හෙතෙම අවධාරණය කළේය. දෙව් කාලයක සිට පීඩනයට පත් වූ ගුරුවරුන් වර්තමානයේදී වර්ජනයකින් පෙළඹී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විවාදයක් මෙයින් පැවසිය. රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පැවසුවේ විපක්ෂයේ රට තුළ විරෝධතා ඇති කිරීමට කටයුතු කරන බවයි. ඉදිරි අයවැයෙන් ගුරුවර ප්‍රශ්නතාවලට විසඳුම් ලබා දෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය. අපි දන්නවා සමහර ගුරු නායකවරු කියා ගන්න උදවිය එදා යුද්ධ කරන කාලෙදි මේ රටේ රේව කතා කරපු හැටි වැඩ කරපු හැටි අපි දැක්කා. ප්‍රශ්නේ යථාර්ථයේ තේරුම් ගත්ත ආණ්ඩුවක් ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න අයවැය ලේඛනයෙන් කටයුතු කරන්න පොරොන්දු වෙලා තියෙන වෙලාවක ආරාධනා කරනවා ගෞරවනීය ගුරුවරුන්ට අනාගත පරපුර නිර්මාණය කරන්නට ඔබතුමන්ලගේ දැනුම දායක කරගන්න උදවිය හැටියට මේ රට ගොඩනගන ජීවිතයේ ඉල්ලා හඬන 2.25 ලක්ෂයක් ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන්න කොවිඩ් ව්‍යාපෘතිය පාලනය සඳහා කඩිනමින් ක්‍රියා කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විවාදයක් වෙමින් කීවේය. නියම අවස්ථාවලට අසානොදීම හේතුවෙන් ප්‍රශ්න රැසක් උද්ගත වූ බව හෙතම පෙන්වා දුන්නේය. විවාදයේ කෝ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසුවේ 2025 වර්ෂයේ වන විට තේ වලින් ඇමරිකානු ඩොලර් බිලියන 5ක ආදායමක් අපේක්ෂා කරන බවයි. කොයිඩ් අර්බුදය හමුවේ බිඳ වැටී ඇති සංචාරක ව්‍යාපාර නගා සිටීම සඳහා නවල් ප්‍රශ්නාවේද විවාදයේ කෝ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර මහතා පෙන්වා දුන්නේය. පරිසරයට අහිත කර තවත් භාණ්ඩ වර්ග 8ක් තහනම් කිරීමට පියවර ගැනේ. ඊට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඉදිරියේ යොමු කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. ඊට පොලිතින් බෑග්, ප්ලාස්ටික් ඉන්දියාපු වට්ටි, ප්ලාස්ටික් පිඟන්, ප්ලාස්ටික් කෝප්පු වැනි දෑ ඇතුළත්ය. ලංශීට් තහනම් කිරීමේ නීතිය සැප්තැම්බර් 1 වෙනිදා සිට දැඩිව ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා අවධාරණය කරයි. නිරෝධායන නීති කඩකිරීම යටතේ අත්අඩංගුවටපත් ගුරු සංගම් නියෝජිතයින් 44 දෙනෙකු රුපියල් ලක්ෂයකින් වූ ශරීරයක් මත මුදා හැර තිබේ. ඔවුන් අධිකරණයට කිරීමට පෙර පොලිසිය සෞද්ඝෝෂකයන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය. මේ සම්බන්ධ අදහස් දක්වන ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ සිය ගැටළු වලට විසඳුම් ලබා දෙන තුරු අරගලය දිගටම ක්‍රියාත්මක කරන බවයි. අද දිනේද දිවයිනේ ප්‍රදේශ රාජ්‍යක උද්ඝෝෂණ සංවිධානය කර තිබුණේ. මේ උද්ඝෝෂණ කිසිදු සෞඛ්‍ය මාර්ගෝපදේශයක් අනුගමනය නොකරින් පවත්වන ආකාරයෙන් නිරීක්ෂණය වී තිබේ. COVID-19 වසංගත තත්ත්වය හමුවේ රටම දැඩි අර්බුදයට මුහුණ දී ඇති මොහොතක මෙවැනි උද්ඝෝෂණ පැවැත්වීම කිසිසේත් කාලෝචිත නොවන බව විද්වත්වෝ පෙන්වා දෙති. මෙම උද්ඝෝෂණ වල හේතුවෙන් දැඩි කොවිඩ් ව්‍යාප්තියක් රට තුළ සිදු විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීමට විරෝධතාකරුවන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව මේ සම්බන්ධ අදහස් දක්වන පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමියෝ පවසති. අපි මේ රට අපේ රටේ ජනතාව ආරක්ෂා කරගත යුතුයි. වෘත්තීය සමිති ව්‍යාපාරයේ පිරිස්වලුත් කරුණාවෙන් ඉල්ලා හිටිනවා ඔබලාට අපි ඉදිරියේදී පෙනී ඉන්න ඔබලා වෙනුවෙන් මේ අවස්ථාවේ මේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරගන්න උදව් උපකාර කරන්න කියලා වෘත්තීය සමිති වලුත් අපි ඉල්ලා සිටිනවා. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින් යළිත් ප්‍රවෘත්ති රට තුළ සිදුවන උද්ඝෝෂණ හේතුවෙන් ජනතාවගේ ජීවත්වීමේ අයිතිය අහිමි වී ඇතැයි මහාචාර්ය අජන්තා හපුආරච්චි මහත්මිය පවසන්නීය.
වර්තමාන තත්ත්වය තුළ උද්ඝෝෂණ සිදු කරන පිරිස සිදු කරනුයේ ජනතාව අසීරුතාවට පත් කිරීම පමණක් බව ඇය ජාතිය ගුවන්විදුලිය සඳහන් කළේය. මම කියන්නේ ජනපෞරක් හැදෙන්න ඕනේ රට වෙනුවෙන් මිසක් මේ නායකයෝ රකින්නවත් දේශපාලකයෝ රකින්නවත් වෙන කවුරුත් රකින්න නෙමෙයි රට වෙනුවෙන් සහ පොදු ජනතාව වෙනුවෙන් ජනපෞරක් හැදෙන්න ඕනේ කියන කතන්දරේ මං හිතන්නේ අන්න ඒ පොදු ජනපෞර ඒ කියන්නේ තමන්ගේ දරුවා තමන්ගේ රට කියන හැඟීම තියෙන පෞර මේ එළියට බහැලා දඟලන කණ්ඩායමට විරුද්ධව පෙළ ගැහෙන්න ඕනේ මුළු රට පුරාම මම කියන්නේ අන්න එතෙන්ට විතරයි අපිට දැන් යන්න වෙලා තියෙන්නේ වෙන කරන්න දෙයක් නැහැ දැන් රජයෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා වෛද්‍යවරුන්ට කරන්න පුළුවන් උපරිමයෙන් කරනවා ඉන්ජෙක්ෂන් එක ගහනවා ඉතින් මෙච්චර දෙයක් කරද්දී පොදු ජනතාවට දැන් තියෙන්නේ මේ පාරට බහින කෙනේ මේ වෙලාවේ මේ රෝගයෙන් රට බේරගෙන ඊට පස්සේ මුළු රටම පාරට බැස්සත් අපිට පස්සේ යන්නේ නැහැ. හැදෙන්නේ නැහැ. ඊට පස්සේ අවුලක් නැහැනේ. මේ ටික තේරුම් ගන්න බැහැ නම් අපිට මේ රටේ ගුරුවරයෙක්ගෙන් වැඩකුත් නැහැ. ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් වැඩකුත් නැහැ. ඔය බහිනවයි කියන සියලුම උගතුන්ගෙන් කිසිම වැඩක් නැහැ මේ රටේ. රට තුළ උද්ගල වී ඇති වජන් රැල්ල හමුවේ කොවිඩ් වසංගතය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ කාර්යක්‍රමයෙන් සිදු කරන වර්ජන හේතුවෙන් ජන ජීවිතය අසුරතාවට පත්ව තිබේ. පාසල් දිනුවට සිදුවන ධානීය අසාධාරණය සුවිශාලය. එබැවින් පවතින තත්ත්වය අවබෝධ කරමින් සත්වන කාලයක් හෝ වර්ජන වලින් ඉවත්ව සිටින්නයි අමාත්‍යවරයා අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරයි. රට තුළ අසිරු තත්ත්වයකට පත්ව ඇති අවස්ථාවේ පටු දේශපාලන වෙනුවෙන් කටයුතු නොකළ යුතු බවද හෙතෙම අවධාරණය කළේය. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය පටු දේශපාලන ඉටු කර ගැනීම වෙනුවෙන් යාපාන රජ සමයේ කටයුතු කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සිදුලවත්ත මහතා චෝදනා කරයි. වත්මන් රජය කිසිදු මොහොතක දේශපාලන පළ ගැනීම සිදු නොකරයි. පසුගිය රජය සමයේ දේශපාලන වශයෙන් අගතිරපත් පාර්ශ්වය වෙත යම් සහනයක් ලබා දීම සිදු කළ යුතු බවට යෝජනාවක් පාර්ලිමේන්තුවේ පත් කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. එම යෝජනාව සම්මත කරමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා මේ FCID ආයතනයට මුවා වෙලා ගෙවිච්ච අවුරුදු 5 තුළ අපේ රටේ දේශපාලඥයන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දීපු වදහිංසා ගැන නැවත නැවතත් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දේශපාලඥයන්ට වගේම රාජ්‍ය නිලධාරීන් මොන ආකාරයෙන් පීඩාවට ලක් කරාද? ඒක නිසා කරු කතානායකතුමනි මේ පීඩාවට ලක් වෙච්ච සියලුම වින්දිතයන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න ක්‍රියාවලියක් ආරම්භ කරන්න. අතරමැදියන් වීතෝක රැස් කළහොත් එම තොග රජයට පවරා ගන්නා බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා යළිත් තහවුරු කරයි. සහල් මිල දිනෙන් දින යෑමෙන් සිදුවෙන ඉහළ දමන සිදු කරන අත්නොමත ක්‍රියාවලිය සම්පූර්ණයෙන් පාලනය කිරීමට කටයුතු කරන බව කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන් හෙතෙම කීවේය. වත්මන් රජය ගොවියාගේ අයිතීන් තහවුරු කර තිබේ. වීවලට සහතික මිලක් නියම කර ඇත. තවදුරටත් ගොවියා ශක්තිමත් කිරීමට වත්මන් රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි. රට ගොඩගැනීම සඳහා රාජ්‍ය නිලධාරීන්ම දේශපාලනඥයින්ද උපරිම දායකත්වයක් ලබා දිය යුතුය. නොයසේනම් රට ගොඩනැගේ කාර්යය අසීරු වෙයි. විරුද්ධ පක්ෂයේ කාර්යභාරය විය යුත්තේ සෑම විටම ආණ්ඩු පක්ෂයේ විවේචනය කිරීම පමණක් නොවන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. දේශපාලඥයොත් හැංගීමෙන් කටයුතු කරන්න ඕන නිලධාරීනුත් හැංගීමෙන් කටයුතු කරන්න. රටේ ජනතාව අතර අද දේශපාලඥයෝ ප්‍රතික්ෂේප කරන්නේ මේ ආණ්ඩු පක්ෂ විතරක් නෙමෙයි 225ම ප්‍රතික්ෂේප කරන්නේ. ඒක නිසා තමයි කියන්නේ ගම් වතුරක් ආවම මේ පාර්ලිමේන්තු යට වෙලා 225ම යන්න ඕන කියලා. කොරෝනා එනකොට කොවිඩ් වැඩි වෙනකොට 225ටම හැදිලා මැරිලා යන්න ඕන කියලා කියන්නේ ඒකයි. ඒකෙන් පේනවා මේ 225ම මේ යුතුයකම ඉෂ්ට කරේ නැහැ කියලා හැංගීමක් මිනිස්සු අතර තියෙනවා. මේ හැංගීම අපි නැවත ඇති කරගන්න. එහෙමනම් අපි ඒ වෙනුවෙන් කැපකිරීම තියනවා නම් කරන්න අපි සූදානම්. අවශ්‍ය නම් වැටුපෙන් മന്ത്രിවරුන්ගේ යම් ප්‍රමාණයක් අඩු කරාට මං හිතන්නේ අපිට ප්‍රශ්නයක් වෙයි කියලා. අපි මේ කැපකිරීම කරමු. අපිට දෙන වරප්‍රසාද ඕන එකක් අඩු කරගමු. අඩු කරගෙන මේ රට ඉස්සරහට ගෙනියන වැඩ පිළිවෙලට ආණ්ඩු පක්ෂයයි විරුද්ධ පක්ෂයයි කොහොම එකතු වෙලා කටයුතු කළා මේ අභියෝගයෙන් ජය ගන්න. ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවර ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පනත් කෙටුම්පත හෙට විවාදයට නොගැනීමට කතානායක මහින්ද අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරිණි. ඒ අනුව හෙට දිනේ ආගාමික හා විගාමික පනත යටතේ වන නියෝග විවාදයට ගැනීමට නියමිතයි. මීළඟට ප්‍රමුඛ පුවත. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තම බෝනස් තීමනාව ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ග්‍රෑන්ඩ් බෝනස් රුපියල් මිලියන 8,600ක අසම සම ජීවිත රක්ෂණ බෝනස් තීමනාව මෙවරත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජීවිත රක්ෂණ හිමියන්ට මෙම තීමනාව රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින්ම පමණයි. වැඩි විස්තර සඳහා අමතන්න 0112 357 357 ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
ජේෂ්ඨ පුරවැසියන් 2,38,640කට ලබන වසරේ ජනවාරි මාසයේ සිට රුපියල් 2,000 මාසික දීමන ලබා දීමට රජය සැලසුම් කරයි. ඉදිරි අයවැයේදී ඊට අදාළ මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරන බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජාතික ගුවන්විදුලියට පැවසුවාය. මේ වන විට රුපියල් 2,000 මාසික දීමනාව ලබන ජේෂ්ඨ පුරවැසියන් සංඛ්‍යාව 4,16,667කි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු බෙද මහත්මයා සිද්ධාලේක. ශක්ති හඬ අවධානය පිණිසයි. ළමයින් අතර COVID-19 වෛරසයේ ව්‍යාප්තියේ අවධානමක් මතුව තිබේ. කොළඹ රිච්වේ ආර්ය අලමාරුවලට ඇතුළත් කර ඇති COVID-19 ආසාදනයේ වූ ළමයින් සංඛ්‍යාව 150ක් දක්වා ඉහළ ගොස් ඇත. සතියක් තුළ ළමා ආසාදිතයන් සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ ගිය බව එම රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. ප්‍රතිකාර ධාරිතාව ඉක්මයාම හේතුවෙන් කොවිඩ් ආසාදිත ළමයින් කොටස් වශයෙන් ආයුර්වේද රෝහලේ ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කර ඇත. ළමයින් වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා නිසිවැරි පිළිලක් අවශ්‍ය වෙයි. ඔවුන් සෞඛ්‍ය ආරක්ෂිතව රැක බලා ගැනීම භාරකරුවන්ගේ වගකීමකි. මේ රටවැසි සියලු දෙනාගේම විශේෂ අවධානයටයි. විදෙස් පුවත්. ලෝපුරා සිදුවී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 42,74,711 දක්වා ඉහළයි. වැඩිම මරණ සංඛ්‍යාව ඇමරිකාවෙන් වාර්තා වන අතර 6,31,315ක් ලෙස එය සටහන් වෙයි. බ්‍රසීලයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 5,59,715කි. ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දූ වෑන් රථ අනතුරකින් පුද්ගලයන් 10 දෙනෙක් ජීවිතක්ෂීරපත් වීම සම්බන්ධයෙන් ටෙක්සාස් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. අනතුරින් තව 30 දිනක තුවාල ලබා තිබේ. විදේශ මාධ්‍ය වාර්තා කළේ මේ වෑන් රථය අධික වේගයෙන් ගමන් කර ඇති බවයි. එය මාර්ගයෙන් ඉවතට පැන යකඩ වැටක වැදී තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයෝ 30කට වැඩි පිරිසක් සිට ඇත. කෙසේ වෙතත් ඒ ගමන් කිරීමට හැකියාව ඇත්තේ 15 දිනකට පමණි. මේ පිරිස සංක්‍රමණිකින් බවට හඳුනාගෙන තිබේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. බෝධින් මොහොත ලක්ෂ ගණනින් වාසනාවන්තයින් මේ කරන CAV ජනජය වාසනා ආරම්භුණා. අගෝස්තු 15 දක්වා ඔබේ විල්පතට 140ක් දක්වා වටම්. මාසික දිනුම් මැදීමෙන් රුපියල් 3000කට වැඩි විල්පත් සඳහා වටිනා අප්‍රෙක්ටර් දිනා ගන්න. අලුත්කඩේ උසාවි සංකීර්ණ අලුත්තරයා කිරීමේ කටයුතු කඩනමින් සිදු කරේ. මේ සඳහා චීන රජයෙන් ලැබී ඇති ප්‍රධානය යුවාන් මිලියන 500කි. කඩනමින් ප්‍රශාසන අඩුතු අවසන් කර අධිකරණ කටයුතු වඩාත් ක්‍රමවත්ව පවත්වාගෙන යාම අධිකරණ අමාත්‍යාංශයේ අරමුණයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ. මහත්තයා ගේ හදනවනේ. ඔව් මුදලාලි. මම මේ ආවෙත් හොඳ කම්බි ටිකක් ගන්න කියලා. මම දෙන්නම් මහත්තයාට ඉස්තරම්ම කම්බි ජාතිය. මට ඕන මුදලාලි මෙල්වා කම්බි. මෙල්වම තමයි මහත්තයා මේ අලුත්ම මෙල්වා QST කම්බි. ලෝකේ දියුණු රටවල් ඔක්කොම පාවිච්චි කරන්නේ QST කම්බි. මට මුදලාලි මිලිමීටර් 16 කම්බි වලින් දෙන්නකෝ. බය වෙන්න එපා මහත්තයා. මිලිමීටර් 10 ඉඳලා 32 වෙනකල්ම SLS සහතිකෙත් තියෙනවා. අනික ඕන හાર્ඩ්වෙයාර් එකකින් ගන්නත් පුළුවන්. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. බෝධින් මොහොත ලක්ෂ ගණනින් වාසනාවන්තයින් මේ කරන CAV ජනජය වාසනා ආරම්භුණා. අගෝස්තු 15 දක්වා ඔබේ විල්පතට 140ක් දක්වා වටම්. මාසික දිනුම් මැදීමෙන් රුපියල් 3000කට වැඩි විල්පත් සඳහා වටිනා අප්‍රෙක්ටර් දිනා ගන්න. ක්‍රීඩා පුවත්. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩාවලේ වොලිබෝල් පිරිමි අවසන් මහා තරගයට රුසියානු කණ්ඩායම සුදුසුකම් ලබයි. ආජන්ටිනාව පරදවා ප්‍රංශයේද අවසන් මහා තරගයට සුදුසුකම් ලැබිය. ලකුණු තත්ත්වය 25-22ක් 25-19ක් සහ 25-22ක් විය. මේ අනුව වොලිබෝල් අවසන් මහා තරගය ප්‍රංශය සහ රුසියාව අතර අනිද්දා පැවැත්වෙයි. මීටර 400 පිරිමි 10 වන සව්වේ රම් පදක්කම බහමාසේ ස්ටීවන් ගාඩ්නර් දිනාගත්තේ. රෙදි පදක්කම හිමි වූයේ කොලොම්බියාවේ ඇන්තෝනි ජෝස් සෙබ්‍රෝනා හටයි. මීටර 400 කාන්තා සහයදීමේ මූලික තරගයට සහභාගී වූ ඇමරිකාව, ජමයිකාව සහ බ්‍රිතාන්‍ය මීළඟ වටේට සුසුකම් ලබා ගත්තේය. ටෝකියෝ ඔලිම්පික් උළෙල පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය සමත්ව තිබේ. රන් පදක්කම් 34ක්, රෙදි පදක්කම් 24ක් සහ ලෝකඩ පදක්කම් 16ක් චීනය දිනාගෙන ඇත.
ඇමරිකාව රම් පදක්කම් 29ක්, රිදී පදක්කම් 35ක් සහ ලෝකඩ පදක්කම් 27ක් දිනා ගනිමින් දෙවන ස්ථානයේ පසුවේ. සත්කාරක ජපානය තුන්වන ස්ථානයේ පසුවන්නේ රන් පදක්කම් 22ක් දිනා ගනිමිනි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. සීගිරිය හා යාල වනෝද්‍යාන ප්ලාස්ටික් භාවිතයෙන් තොර පළමු පරිසරහිතගාමී තිරසර සංචාර කලාපය ලෙස සංවර්ධනය කරේ. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කඩනම ඉදිරිපත් කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජාතික ගුවන්විදුලියට පැවසිය. තිරසර සංවර්ධන ලක්ෂ සපුරා ගැනීමට ක්‍රියා කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වෙයි. ඒ අනුව සංචාරක ක්ෂේත්‍රයේ තිරසර සංවර්ධන ලක්ෂයක් සපුරා ගැනීම සඳහා සංචාරක අමාත්‍යාංශය නව වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම. ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. කොළඹ පාරිභෝගික මිලදර්ශක මත පදනම් වූ උද්ධමනය ජූලි මාසයේදී 5.7% දක්වා ඉහළ ගොස් තිබේ. ජූනි මාසයේදී එය 5.2% ලෙස සටහන් විය. ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමුණ මිල ගණනයේ සිදු වූ මාසික ඉහළ යාම මේ සඳහා හේතු වී ඇත. මේ බිමල් පුතානි හරි ගිහිල්ලා අලුත් කාර්යයකුත් අරගෙන හරි ගියේ හරි තැනට ගිය හින්දා මාමා LOLC එකේ ලීසින් කරේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. සබරගමුව බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර ශ්‍රේකවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර ශ්‍රේකවල ඇතම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක තද වැසි ද ඇති විය හැකිය. ඌව පළාතේත් අම්පාර සහ මණකඩ ශ්‍රේකවලත් රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. රාත්‍රී ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. කාබනික පොහොර භාවිතය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියෙහි කිසිදු වෙනසක් නොමැති බව රාජ්‍ය යළි තහවුරු කරයි. තවත් කොවිඩ් මරණ 94ක්. සමස්ත මරණ සංඛ්‍යාව 4801යි. රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම සේවාමුර ක්‍රමයට. රාජ්‍ය සේවයේ නියුතු ගැබිනි මව්වරුන්ට නිවසේ සිට සේවය කිරීමේ අවස්ථාව. පරිසරයට අහිතකර තවත් භාණ්ඩ වර්ග 8ක් තහනම්. අත්අඩංගුවටපත් ගුරු සංගම් නියෝජිතයින්ට ශරීර හැප. ලොවපුරා කොවිඩ් මරණ 42,75,000ක්. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 400 පිරිමි දහවන සව්වේ රම් පදක්කම බහමාස් රාජ්‍යයට. අපගේ මේ ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවියෙන් ඔබට සවන් දිය හැකියි.
අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6ට බලාපොරොත්තු වන්න. රාත්‍රී ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.